සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් දෙශිකා වික්‍රමසිංහ දියණිය ඇතුළු ඒ දමාපියන් විසින් ඒ පින්වතුන්ලගේ ප්‍රධාන අරමුණ තමන්ගේ නමින් මියගිය එල්.ඩී.ජී. වික්‍රමසිංහ මුත්තණුවන්ට, රූපා වික්‍රමසිංහ මිත්තණියට, කුමාර් වික්‍රමසිංහ ලොකු තාත්තාට සහ තම මෑණියන්ගේ නමින් මිය පරලොව ගිය දෙමාපියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම කියන මේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා කියන අදහසින් තමයි අද මේ ධර්ම දානමය පින්කම රැස් කරගන්නේ. පින්වතුනි, පින් රැස් කරගන්නට අවස්ථාව උදා වෙනවා කියන එක ජීවිතේට හරි දුර්ලභ එකක්. පින් කරගන්නට අවකාශ ලැබීම ජීවිතේට දුර්ලභ කාරණාවක්. හැමෝටම පින් කරගන්නට අවස්ථාව උදා වෙන්නේ නැහැ. අවස්ථාව උදා වෙන අයගෙනුත් ටික දෙනෙක් තමයි ඒ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන අරගන්නේ. මේ කාලේ මනුස්ස ලෝකේ ඉපදිච්ච අපිට පින් කරගන්නට අවස්ථා ගොඩාක් උදා වෙලා. තෙරුවන් සරණ මුණ ගැහිච්ච නිසා තෙරුවන් මුල් කරගෙන අපට කොච්චර පින් කරගන්නට අවස්ථා උදා වෙලා තියෙනවද? ඊළඟ දේ තමයි අපි උපන්නේ මේ ලංකා භූමිය නිසා. මේ ලංකා භූමියේ පින්වතුනේ ශාස්ත්‍රූන් වහන්සේගේ ගුණ දැනගෙන ධාතු සෑය වැඳලා පින් කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි අපට අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බෝධියට සෙවන සැලසූ බෝධීන් වහන්සේ, විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අපේ ලංකා භූමියට වැඩම කළා. ලංකා භූමියේ අනුරපුර උඩමළුවේ ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. ඊළඟට ලංකා භූමිය පුරාම ඒ බෝධි පරම්පරාවේ උතුම් බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. බෝධීන් වහන්සේ වන්දනා කර කරම, බෝධීන් වහන්සේට උපස්ථාන කර කරම පින්වතුනි අපිට රැස් කරගන්න ලැබිච්ච පින හරි පුදුමකාරයි. ඒ කියන්නේ මේ බෝධීන් වහන්සේට උපස්ථාන කිරීමේ පින ගැන බොහෝ දෙනෙක් දන්නේ. බෝධීන් වහන්සේට උපස්ථාන කරලා මෙච්චර පිනක් රැස් කරගන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් දන්නේ. සමහරට අද මේ අහන කාරණාව පින්වතුන්ලාත් මීට පෙර අහලා නැති වෙන්න පුළුවන්. බෝධීන් වහන්සේට උපස්ථාන කිරීමේ අසිරිය. බෝධීන් වහන්සේට උපස්ථාන කරලා මෙච්චර පින් කරගන්න පුළුවන්ද? ආන් ඒ ගැන අද බොහෝම ලස්සන විස්තරයක් ඔබට අහන්න ලැබෙනවා. මේ විස්තරේ තිස්ස කියන මහරහතන් වහන්සේගේ අතීත ජීවිතේ. ඒක සිද්ධ වුණේ මීට කල්ප 94කට කලින්. මීට 94ක කල්පයකට පෙර මේ ලෝකයේ එළිය කරන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ නම තිස්ස. ඔය තිස්ස බුදුරජාණන් වහන්සේ යම් බෝධි මූලයකදී සියලු කෙලෙසුන් නසා ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කොට වදාළසේක්ද එදා ඉඳලා ඒ රුක්ෂය දෙව් මිනිසුන් වන්දනා කළා බෝධි රුක්ෂය කියන. බෝධි කියලා කියන්නේ අවබෝධය.
බෝධි කියන වචනේ තේරුම තමයි අවබෝධය. අවබෝධයට යම් වෘක්ෂයක් සෙවන සලසනවද? ආන්නේ අවබෝධයට සෙවන සලසන වෘක්ෂයට ඊට පස්සේ නමක් කියදෙනවා. බෝධි වෘක්ෂය. දැන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ බෝධි වෘක්ෂය උනේ ඇසතු වෘක්ෂය. ඇසතු වෘක්ෂයක් මුලදී තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධය සාක්ෂාත් කළේ. ඒ නිසා ඒ ඇසතු වෘක්ෂය බෝධි වෘක්ෂය විදිහට අද අපි වන්දනා කරනවා. ඉතින් ඒ කාලෙත් තිස්ස බුදුරජාණන් වහන්සේ යම් මේ වෘක්ෂයක් මුලදී සියලු කෙලෙසුන් නැසලා උතුම් සම්මා සම්බෝධියට පත් වුණාද ආන්නේ සෙවන සැලසූ වෘක්ෂයට සැදැහැවත් මේ මිනිස්සු ඒ වගේම දෙවියන් බඹුන් සාදරින් වැඳලා තියෙනවා බෝධි වෘක්ෂය කියලා. එතකොට මේ බෝධි වෘක්ෂය වන්දනාමාන කිරීම පිණිස ඔය අද කාලේ හැදෙනවා වගේම ඒ කාලෙත් බොහොම ලස්සනට බෝධි මණ්ඩප හැදිලා බෝධි මලු මෙහෙම තිබිලා තියෙනවා. ඔය කාලේ මේ තිස්ස මහරහතන් වහන්සේ එක්තරා පුරුෂයෙක්. මේ පුරුෂයා බෝමලුවකට ගියා. ඒ බෝමලුවට යනකොට එදා බෝධීන් වහන්සේගේ මේ පත්‍ර බෝමලුවේ වැටිලා බෝමලුව අපිරිසිදු වෙලා තිබුණා. ඒ කිව්වේ අර බෝමලුවේ අර ලස්සන වැලි තීරයේ වියලුණු බෝපත්‍ර වැටිලා කිලිටි වෙලා තිබුණා. එතකොට මේ පුරුෂයා බොහෝම ගෞරවයෙන් බෝධීන් වහන්සේ කියන්නේ පින්වතුනි ඊටාම ගෞරවයෙන් ඇසුරු කළ යුතුයි. මොකද ශාස්ත්‍රුන් වහන්සේ නමක් යම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරනකොට ඒ සම්බුදුරජාණන් වහන්සේට ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නට බාධා කරන මේ ලෝකයේ සේනා සහිත මාරයා එනවා. දස බිම්බර සේනා පිරිවරාගෙන ඔය මරසෙන ගෙනකොට ඒක කොච්චර බිහිසුණු ඇද්ද කියන්නේ. මේ ලෝකේ සියලු දෙව් බඹුන් පලා යනවා කියනවා. ඒක දකින්න බෑ. ඒ තරම් බිහිසුණුයි. ඒ ඔක්කොමලා පලා යනකොට බුදුරජාණන් වහන්සේ නමකට සම්බුදු බවට පත් වෙන උත්තමයාට සෙවන සලසාලමින් උන්වහන්සේ ළඟින්ම වැඩ ඉන්නේ බෝධි වෘක්ෂයයි. ඒ බෝධි වෘක්ෂය තමයි ඒ මොහොතේ සිහිල් පවන් සලමින් අර සම්බුදු වෙන උත්තමයන් වහන්සේට සම්බුදු රජාණන් වහන්සේට සෙවන සලසන්නේ. මාරයාගේ නොයෙක් තාඩන පීඩන එනකොටත් බෝධි වෘක්ෂය ඒ බුදුරජාණන් වහන්සේ සමීපෙම වැඩ ඉන්නවා. කොටින්ම අපේ ශාස්ත්‍රඥ වහන්සේට මේ බිම්බරක් සේනා පිරිවරාගෙන ඇවිල්ලා මාරයා පීඩා කරනකොට මාරයා නොයෙක් නවවිධ වර්ෂාවෙන් බුදුරජාණන් වහන්සේ හිරිහැර කළානේ. ඒ කොච්චර කරත් මුකුත් කරගන්න බැරුව ගියා. අවසානයේ මාරයා කල්පනා කළා මං අවීචී ගින්දරෙන් මේ ශ්‍රමණයට ගහන්න ඕන. ඒතර අවීචී ගින්දර කියලා කිව්වහම ඒ ගින්න හරි සැරයි. මාරයා අවීචීන් ගින්දර ගත්තා. අවීචී ගින්දර අරගෙන බුදුරජාණන් වහන්සේට මේ ඉදිරියෙන් නෙමෙයි මේ ගින්න ගැහුවේ. බුදුරජාණන් වහන්සේට ගින්දර එව්වේ මේ බෝධි වෘක්ෂය දවාගෙන ඇවිල්ලා සම්බුදුරජාණන් වහන්සේ දවාගෙන යන්න කියලා. හරි ආශ්චර්යයි බුදු කෙනෙකුගේ තේජස බෝධි රාජයන් වහන්සේගේ තේජස. මොකද බෝධීන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි මේ බෝධිහ බවට පත් වෙන වෘක්ෂය සම්බුදුරජාණන් වහන්සේ උපදින දවසේමනේ බෝසත් උපත දවසේමයි පොළොවෙන් පැන නගින්නේ. ඒවා ධර්මතා. එතකොට ඒ වෘක්ෂය මේ මහ පොළොව සිඳගෙන උඩට ආවේ සම්මා සම්බුදු බවට පත් වෙන උත්තමයාට සෙවන සදන්නමයි. ඒ වෘක්ෂය නිසා ආනුභාව සම්පන්නයි. අර ශාස්ත්‍රඥ වහන්සේට පිටිපස්සෙන් යවපු ගින්දරට මේ අවීචී මහා සැඩ ගින්න එවලවත් බෝ දල්ලක්වත් දවන්න බැරි වුණා කියනවනේ. ඉතින් ඒ බඳු බෝධීන් වහන්සේ
ඒ බඳු බෝධීන් වහන්සේ වන්දනා කරගන්න මේ පුරුෂයා මළුවට යනවා. මේ පුරුෂයාට තිබුණ බෝධීන් වහන්සේ ගැන ගෞරවය. දැන් ඇතැමුන්ට නෑනේ. ඇතැම්මු හිතන්නේ මේක සාමාන්‍ය වෘක්ෂයක්, සාමාන්‍ය ගහක්. ඊළඟට ගෞරවේ දක්වන්න ගිහිල්ලා සමහරු වරද්ද ගන්නවා. බෝධීන් වහන්සේගේ නොයේ මේ කොඩි එල්ලනවා. මොහොනොයෙක් වැරහෙලි අහවලාගේ අපලදුරු වේවා කී රෙදි කෑලි වල ලියලා. සමහරු මේ ගෞරව දක්වන්ට කියලා ගිහිල්ලා තමන්ගේ ජීවිතයට ගොඩාක් අයහපත එකතු කරගන්නවා. ඊළඟට ඇතැම් අය බෝධීන් වහන්සේලා මේ තමන්ගේ නිවසේ තියාගන්න ඕන කියලා ඇතැම් අය බෝධීන් වහන්සේ කියන උතුම් වෘක්ෂය බොන්සායි කරලා එහෙම තියාගන්න මහන්සි ගන්නවා. පින්වතුනි කවදාවත් එපා. මොකද බෝධීන් වහන්සේ කියලා කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේ සමාන කොට, ශාස්ත්‍රූන් වහන්සේ සදිස, ශාස්ත්‍රූන් වහන්සේ සමාන කොටගෙන බුදුරජාණන් වහන්සේ පුදනවා වගේ පුදන්න ඕන දෙයක්. බෝධීන් වහන්සේ හේතුව මොකක්ද? බෝධීන් වහන්සේ කියලා කියන්නේ අපගේ තුන් ලෝකාග්‍ර මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්ද පිදුම් ලද වෘක්ෂයයි. උන්වහන්සේ සජීවී කිසි කෙනෙක් දිහා ඇසිපිය නොහෙලා පුරා සතියක් බලා ඉඳලා නැහැ. හැබැයි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නෙතු සඟලින් අනිමිස ලෝචන කළේ බෝධීන් වහන්සේටයි. මේ අනිමිස ලෝචනය කියන එකත් සියලු බුදුරජාණන් වහන්සේලාගේ ධර්මතාවය. සියලු බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේට සම්බෝධියට සෙවන සැලසූ ඒ බෝධි වෘක්ෂය අනිමිස ලෝචනින් පුදනවා. එතකොට එබඳු වෘක්ෂයට ශාස්ත්‍රූන් වහන්සේගෙන් පවා පුද සත්කාර ලද වෘක්ෂයට ශ්‍රාවකයෝ ලෙස අපි කොහොම ගරු කරන්න ඕනද? ඒ නිසා ඔය විදේශ රටවල එහෙම ඉන්න පින්වතුන්ලා බොහෝම ගෞරවයෙන් සමහර ලාවට තමන්ගේ නිවෙස්වල මේ බෝධීන් වහන්සේ නමක් වඩා හිඳුවගෙන අප උපස්ථාන කරලා පින් කරගන්නවා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. සමහර අය මේ බෝධිහත් ලස්සනට බෝන්සායි කරලා ගෙදර තියාගෙන ඒ වගේ තමන්ගේ ජීවිතයට අයහපතක් කරගන්න එපා. බෝධීන් වහන්සේ ගෞරවයෙන් පුදන්න ඕන. බෝධීන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්න ඕන. දැන් මේ පුරුෂයා බෝධීන් වහන්සේ වන්දනා කරන්න බොහොම ගෞරවයෙන් බෝ මළුවට යනවා. යද්දි මළුව කිරිටි වෙලා. මෙයා මොකද කරේ? බෝපත්‍ර අර වියලිලා වැටලා තිබුණු බෝපත්‍ර එකින් එක අතින් ඇහිලුවා ගෞරවයෙන්. අහුරලා ඒ බෝ මළුව සම්පූර්ණයෙන්ම පිරිසිදු කළා. බෝධිපත්තං උජ්ජිතං චේති අංගනේ. මං ඒ අතීතයේ බෝ මළුවේ වැටලා තිබුණ බෝපත් ඔක්කොම ටික අතින් අහුලලා බෝ මළුව පිරිසිදු කළා. අලභින් වීසති ගුණේ. ඒකෙන් මට මේ සංසාර ගමනට මහා සැපසලසන ආනිසංස 20ක් ලැබුණා කියනවා. ඔන්න පින්වතුන්ලා මේ වෙනකොට සමහරවට බෝධීන් වහන්සේ නමකගේ මළුව අමදලා බෝපත් අහුලලා පින් කරගත් අය වෙන්න පුළුවන්. ඒ බඳු පින්වතුන්ලාට මේ විස්තරය අහනකොට හිත ප්‍රීතියෙන් පිනා යාවි. ඇතැම් පින්වතුන්ලා මේ වනපදේ අහනකොටත් එහෙම බෝමළුවක් සුද්ධ කරන්න ඕන කියලා හිතලා නැතුව ඇති. ඒ පින්වතුන්ලා මේ බණපදේ හොඳට අහගෙන මේ විස්තරය අහගෙන ලැබෙන අවස්ථාවක පින්වතුනි අනිවාර්යෙන් බෝධීන් වහන්සේ නමකට උපස්ථාන කරන්න, බෝමළුවක් පිරිසිදු කරන්න, තමන්ගේ ජීවිතයට පින් එකතු කරගන්න. තිස්ස බුදුරජාන් වහන්සේගේ බෝධීන් වහන්සේගේ ඒ බෝමළුව පිරිසිදු කරපු ඒ පින්වන්තයා ලැබූ ආනිසංස මොනවාද? පළවෙනි ආනිසංසය භවයෙන් භවයට සැරිසරා යද්දී මා උපන්නේ දෙව්ලොව සහ මිනිස් ලොව විතරමයි. ඒ තමයි පළවෙනි ආනිසංසය. බෝධීන් වහන්සේගේ මළුව පිරිසිදු කළේ. ඒකට ලැබෙනවා ආනිසංසයක්. දැන් බෝධීන් වහන්සේගේ මළුව පිරිසිදු කරන්නේ කා කෙරෙහි පැහැදීමෙන්ද?
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත් විපාකයේද අග්‍ර වන්නේය. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයෙන් බෝධීන් වහන්සේට අප උපස්ථාන කළා. විපාකේ තමයි අර 94 කල්පයක් මේ සංසාර ගමනේ එනවා. උපදින්නේම දෙවියන් අතරත් මිනිස්සු අතරත් විතරයි. එතනින් පහළට වැටෙන්නේ. ආශ්චර්යයි. දෙවෙනි විපාකය යම් කලක මම මිනිස් ලොව උපන්නාද ඒ මිනිස් ලොව උපන්නේ ශාත්‍රීය බ්‍රාහ්මණ කියන උසස් කුලවල විතරයි. හීන කුලවල ගිහින් උපන්නේ නැහැ. ඒතර මනුස්ස ලෝකේ ඉපදුනත් උපන්නේ උසස් කුලයක. බෝපත් අහුලා බෝමළුව පිරිසුදු කිරීමේ ආනිසංසය. තුන්වෙනි ආනිසංසය අංග පච්චංග සම්පන්නෝ මනාව අංගපසක පිහිටි ආරෝහ පරිනාහ බහෝ ආරෝහ පරිනාහයෙන් යුතු ආරෝහ පරිනාහ කියලා කිව්වේ උසට සරිලන මහත ඇති අභිරූපී සුචි හෝමි බොහෝම ලස්සන රූපයක් මට ලැබුණා සංසාරික ගමනේ. සම්පූර්ණංගෝ අනූනකෝ කිසි අඩුවක් නැදී. ඔහුට මේ සංසාර ගමනේ යනකොට දෙව් මිනිස්සු අතරේ යම් රූපයක් ලැබෙනවද? ඒ ලැබිච්ච රූපය හොද්දට අංගපසඟ මනාව පිහිටි කිසි අඩුවක් නැති. දැන් සමහර කෙනෙකුගේ අංගපසඟ පිහිටනවානේ අඩුපාඩු සහිතවනේ. අඩුපාඩු විකෘති සහිතව. එහෙම කිසි අඩුපාඩුවක් තිබෙන්නේ නැහැ කියනවා. හොඳ උසට සරිලන මහතක්. ඒකට කියනවා ආරෝහ පරිනාහ. දේහ පරිනාහයක් තිබුණා. ඒ දේහ පරිනාහය තමයි මිනිස්සෙක්ගේ මේ ශරීරේ හරි ලස්සනට පෙනෙන්නේ. දේහ පරිනාහය තියෙනවනම්. නැත්තම් සමහරු ගැන අපි කියන්නේ එයා පොඩ්ඩක් මහත වැඩි, එයා මිටි වැඩි, එයා උස වැඩි. අපි එහෙම කියනවනේ. එහෙම නැති හොඳ ආරෝහ පරිනාහ සම්පන්න ලස්සන රූපයක් ලැබුණා. බෝධීන් වහන්සේට උපස්ථාන කිරීමේ විපාක. දෙව්ලොව හෝ මිනිස් ලොව මං උපන්නේ පිරිසිදු රන් පාට රුවක් ඇතිවයි. හොඳ පිරිසිදු රණක් යම් විදිහට බැබලෙනවද දෙව්ලොවදී ලැබෙන රූපයත් මනුස්ස ලෝකයේදී ලැබෙන රූපයත් ඒ පිරිසිදු රන්වන් පාටින් බබලනවා කියනවා. චවි වර්ණයේ හැමේ පාට රත්තරන් පාටයි. ඒ තමයි හතරවෙනි ආනිසංසය. මොකද්ද පස්වෙනි ආනිසංසය? බෝපත් ඉවත් කරලා මළුව පිරිසිදු කරපු ඒ පිනේ අසිරිය බලන්න. චවි මේ සබ්බදා මගේ හැම කල්හිම සුකුමා හරිම සියුමැලි. මුදුකා හරි මෘදුයි. මද්දවා හරිම මොලොක්. සනිද්දා හරිම සිනිදුයි. සුකුමාරිකා හරිම සියුම්. බලන්න පිංගුතුනේ මේ බෝමළුවක් අමදලා එහෙම නැත්නම් බෝමළුවක් පිරිසිදු කරලා ලබන පිනක අසිරිය. හරිම ආශ්චර්යයි මේ පින් රැස් කරගන්නවා කියන එක. ඒකයි මා කිව්වේ පින රැස් කරගන්න අවස්ථාව ලැබීම කියන එකත් පුදුම වාසනාවක්. ලැබිච්ච අවස්ථාවේ ඒ පින රැස් කරගන්නවා කියන එක ඒක පුදුම වාසනාවක්. ඒ නිසා හැබැයි අපට පින් රැස් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ලැබිච්ච මොහොත මගේ අරගන්නේ නැතුව කරගන්න මේ විස්තර හරි වටිනවා. ඒ නිසා මේ විස්තර අහලා ලැබුණොත් අවස්ථාවක් පින්වතුනි කවදාවත් මගේ හැරගන්න එපා මේ වගේ පින්කම. හයවෙනි විපාකේ මට උපදින භවයන්හි යම් සිරුරක් ලැබුණද මගේ සිරුරේ කවදාවත් දැලි කුණු මඩ ආදිය තැවරුණේ නැහැ. ඒ කිව්වේ දැලි කුණු මඩ ආදිය තැවරෙන විදිහේ කටයුත්තක් කරන්න සිද්ධ වෙලා නැහැ ඒ සංසාර ගමනේ. සාමාන්‍ය මිනිස්සු බලන්න පිරිසිදු ඉන්න කැමති. නමුත් මේ මිනිසුන්ට කරන්න තියෙන රැකී ආරක්ෂා වේවා. මේ මිනිසුන්ට යෙදෙන්න තියෙන යම් කටයුතු වේවා. ඒව නිසා මේ අකමැත්තෙන් වුණත් ඇඟේ දැලිකුණු තවර ගන්න සිද්ධ වෙනවා. සමහරවිට තමන්ගේ ඇඟ කිලිටි වෙලා යනවා, විරූපී වෙලා යනවා තේරෙනවා යාට. තේරෙද්දි ජීවත් වීම පිණිස ඒවා කරන්න වෙනවා. පින නැති නිසා. හැබැයි පින්වන්තයෙකුගේ ජීවිතේ බලන්න
අර සංසාර ගමන එනකොට කවදාවත් දැලි කුණු මඩ වගේ ඒ වගේ දේවල් තැවරුන්නේ නැහැ කියනවා. බෝමලුව පිරිසිදු කිරීමේ විපාකයයි. උණුසුමට කියලා හරි අවුවට කියලා හරි ගින්දර සැරකට කියලා හරි මගේ ශරීරයෙන් කවදාවත් දහඩිය ගලලා නැහැ. ඒතර කොච්චර සුවපහසුවක් තියෙන්නේ නැද්ද? උෂ්ණයට කියලා ඊට පස්සේ ගින්දර සැරට කියලා එහෙම නැත්නම් තද අවුව සැරට කියලා මේ කිසිම කාරණාවක් මුල් කරගෙන සිරුරෙන් දහඩිය දැම්මේ නැහැ කියලා කියන්නේ කොහොම සුඛෝපභෝගී ජීවිතයක් සාංශාරික ගමනේ ලැබෙන්නේ නැද්ද? දෙවිවරු අතරේ උපන්නම නම් කොහොමද දාඩිය දාන්නේ නැනේ. මිනිස්සු අතරේ උපන්නත් එතකොට ලැබිලා තියෙන්නේ බොහෝම සැපවත් ජීවිතයක්. 8 වෙනි ආනිසංසය කුෂ්ඨ, ගඩු, කැසිලි, කැලැල්, පිළිකා, දද මේ චර්ම රෝග කිසිවක් මගේ සිරුරේ නම් හටගත්තේ නැහැ. හරි මාස්චරේ. ඒ නිසා පින්වතුනේ බෝධීන් වහන්සේ පිදීමමයි වටින්නේ. බෝධීන් වහන්සේට උපස්ථාන කිරීමමයි වටින්නේ. මේ බෝධීන් වහන්සේගේ මළුව ඇමදීමේ පුණ්‍ය ආනිසංසයක් චර්ම රෝග හැදෙන්නේ. මේ චර්ම රෝගය කියලා කියන එක කොච්චර මිනිසෙකුගේ කායිකව දෙන වේදනාවට වඩා ගොඩාක් මිනිස්සෙකුට චර්ම රෝගේ මානසිකව වේදනා දෙනවා. කවුරුත් කැමති නෑනේ බාහිරට තමන්ගේ සිරුර කැතට පේනවට. නමුත් මේ කුෂ්ඨ වගේ දේවල් දාපුවම එයාගේ කයට දැනෙන වේදනාවට වඩා 100 ගුණයකින් මානසට වේදනාවක් දෙන්නවා. අනේ මේ කුෂ්ඨය හොඳ වෙන්නේ නෑනේ කියලා. ඒ නිසා මේ බෝධීන් වහන්සේට උපස්ථාන කරලා මෙහෙම පින් කරගත්තොත් ඒ පින කර ගැනීමේ විපාකය තමයි ඒ පීඩන කිසිවක් නැහැ. අර කල්ප 94කට කලින් කරගත්ත පිනක් ගැන මේ කියන්නේ. ඒ පින්කමේ විපාක විදිහට සංසාර ගමනේ ගඩු කුෂ්ඨ වගේ චර්ම රෝග දැම්මේ නැහැ. තවත් ආනිසංසයක් කියනවා නම් භවයෙන් භවේ සැරිසරා එද්දී මට කවදාවත්ම රෝගෝන හොන්ති කායස්මින් දරුණු කායික රෝග මුකුත් හටගෙන නැහැ. පිළිකා, බගන්දරා වගේ දරුණු රෝග, ඊළඟට ගොඩාක් විඳවන්න වෙන රෝග, මේ රෝග කිසිවක් ඔහුට හටගත්තේ නැහැ. බෝධීන් වහන්සේ පිදීමේ විපාක. ඊළඟ ආනිසංසය තමයි නහොන්ති චිත්තා පීලා. මට මේ සාංශාරික ගමනේ චිත්ත පීඩා තිබ්බේ නැහැ කියනවා. බලන්න සැනසෙල්ල. මානසික පීඩා තිබිලා නැහැ. මනසින් මේ පුංචි පුංචි කාරණා මුල් කරගෙන මනසින් හූල්ල එහෙම ඉන්න වෙලා නැහැ. මානසික පීඩා නැති ජීවිතයක් ලැබුණා සංසාර ගමනේ. තවත් විපාකයක් කියනවා නම් මේ කීවෙනි විපාකෙද? 11 වෙනි විපාකේ. අමිත්තාන බවං, මට මේ සංසාර ගමනේ අමිත්‍රයෝ සතුරෝ හිටියේ නෑ. මේ සාමාන්‍ය සමාජය තුළ, තමන් ජීවත් වෙන සමාජය තුළ සතුරු හැදෙන්නේ, අමිත්‍රයෝ හැදෙන්නේ. මේක මේ සුළුපටු දෙයක්ද පින්වතුනි? මේ තමන් ජීවත් වෙන සමාජය තුළ අමිත්‍රයෝ ලැබෙන්නේ, සතුරෝ ලැබෙන්නේ කියන එක කොච්චර සැනසෙල්ලක්ද? බියක් හැකක් නැතුව සැනසෙල්ල ඉන්න පුළුවන්නේ. ආන්න බලන්න බෝධීන් වහන්සේ උදෙසා කළ උපස්ථාන, එහෙම නැත්නම් අපිරිසිදු වූ බෝමලුව පිරිසිදු කිරීමේ පුණ්‍ය විපාකය. බෝධීන් වහන්සේගේ මළුව අපිරිසිදු වෙලා තිබුණා. ඒ මළුවේ නුසුදුසු දේවල් ටික ඔක්කොම තමන් මහන්සි වෙලා ඉවත් කළා. පුණ්‍ය විපාක හැදෙනවා. තමන්ගේ ජීවිතේට බාධා කරන නුසුදුසු කවුරුත් එකතු වෙන්නේ. අමිත්‍රය හැදෙන්නේ. 12 වෙනි ආනිසංසය අනූන භෝගෝ භවති. මම ලබන ජීවිතේ මට හොඳට භෝග සම්පත් ලැබුණා, කිසි අඩුවක් උන්නේ. ඊළඟ ආනිසංසය තමයි ගිනිබිය, රාජබිය, සොරබිය, ජල ගැලුම් ආදීන් ඇතිවෙන බිය ආදී
මෙබඳු බයවල් කිසිවක් මට මේ සංසාර ගමනේ හමු වෙලා නැහැ. මේ සංසාර ගමනේ එනකොට ගිනි බියවල්, මේ ගින්දර නිසා හටගන්න බියවල්. දැන් ඔය අපි දැක්කේ නේද මේ අර මහා වනාන්තරයක් එහෙම ඇවිලුනේ මේ මෑත කාලයක මාස ගාණක්. එකපාර ගින්දරින් මේ බිය හට ගන්නවා. එතකොට මේ ගිනි බිය හටගත්තට පස්සේ හරි අසරණ වෙනවා. සමහර මිනිස්සු ගින්නට අහු වෙලා මැදි වෙලා මැරෙන්නේ. කාටවත් බේරගන්න විදියක් නැතුව යනවා. ඊළඟට රාජබිය. රාජබිය කියලා කියන්නේ ආණ්ඩු වෙනස් වෙනකොට හටගන්න බිය. ආණ්ඩු වෙනස් වුණාම යුද්ධ හට ගන්නවා. මේ යුද්ධ හටගත්තාම යුද්ධවලට අහිංසකයෝ මැදි වෙනවා. දැන් මේ කාලේ වෙනකොට කොච්චර ලෝකයේම යුද්ධ තියෙනවද? ඔය යුද්ධවලට ඔය බෝම්බ ගහන යුද පිටි අතරේම කොයිතරම් දරුවෝ උපදිනවද? උපදිනකොට බෝම්බ හඬ ඇහෙන්නේ. සමහරවිට ඉපදිලා කිරිබොන වයස වෙනකොට අම්මා මැරෙනවා. තාත්තා මැරෙනවා. මේවට මැදි වෙනව නේද? දැන් බලන්න අපි මේ සංසාර ගමනේ අපි ලැබපු මනුස්ස ජීවිතේ අපි මේ ගත කරන කාලේ අපිට බියක් හටගත්තා වසංගත බිය. මීට අවුරුදු කීපයකට කලින් අපේ මේ ලංකා භූමියේම හිටපු අයට තිබුණා ත්‍රස්තවාදී බියක්. එතකොට කලින් කලට මේ ලෝකේ බයවල් හටගන්නව නේද? ඒ බයවල් හටගන්නකොට ඒ බය හටගන්න කාලේ මේ ලෝකේ අපි ඉපදිලා හිටියොත් අපිත් ඒ බයේ කොටස්කාරයෝ වෙනවා. බෝධීන් වහන්සේට උපස්ථාන කරලා රැස් කරගත්ත පින තමයි කවදාවත් සංසාර ගමනේ එහෙම බිය හටගන්න පරිසරයක උපදිලා නැහැ. ගිනි බිය තියෙන තැනක උපන්නේ නැහැ. රාජ බිය යුද්ධ තියෙන පරිසරයක උපන්නේ නැහැ. සොරු ඉන්න, ත්‍රස්තවාදීන් ඉන්න, අන්තවාදීන් ඉන්න පරිසරයක උපන්නේ නැහැ. ජල ගැලුම් මේ සුනාමි වගේ එන පරිසරයක උපන්නේ නැහැ. මෙන්න මේක තමයි මන් ලද ආනිසංසය. ඒ තමයි 13. ඊළඟ එක තමයි මගේ දැසි දැස්සෝ මං යටතේ යම් පිරිසක් ඉන්නවද ඒ හැමෝම මගේ හිත සතුටු කරන අය කියනවා. තමන් යටතේ සේවා කටයුතු කරන්න ඉන්න පිරිස තමන්ට මේ එපා වෙන විදිහට කටයුතු කරන පිරිසක් නෙමෙයි. හිත සතුටු කරවනවා. අන්න පිනේ විපාකය. 15 වෙනි ආනිසංසය යම් කාලයක මිනිස් ලොවට එනවාද ඒ කාලේ යම් පරම ආයුෂයක් තියෙනවා නම් මං ඒ පරම ආයුෂේ ජීවත් වුණා. අකාලේ මැරුන්නේ. ඒත් බෝධීන් වහන්සේට උපස්ථාන කිරීමේ විපාකයයි. ජීවිතේට අන්තරා වෙන්නේ. ජීවිතේට අනතුරු වෙන්නේ නැහැ. යම් පරම ආයුෂයක් තියෙනවාද මනුස්ස ලෝකේ? දැන් මනුස්ස ලෝකේ උන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ පහළ වෙනකොට පරම ආයුෂ තිබ්බා අවුරුදු 120ක්. ඊළඟට කකුසඳ බුදුරජාන් වහන්සේ මේ භද්‍ර කල්පය ගැන කිව්වොත් කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්යාට තිබුණ පරම ආයුෂය අවුරුදු 40000ක්. කොණාගමන බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ පරම ආයුෂය අවුරුදු 30000ක්. කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ පරම ආයුෂය අවුරුදු 20000ක්. එතකොට එහෙම කාලික මනුස්ස ලෝකයක ආපු කෙනෙකුට එච්චර කාලයක් මේ මනුස්ස ලෝකෙ ඉන්න පුළුවන්. යම් කාලයක මනුස්ස ලෝකෙට ආවාද ඒ ආපු හැම කාලෙකම අකාලේ මැරිලා නැහැ කියනවා. පින්වල ආනිසංසය. මං උපදින සමාජයේ මා සමීපේ වේවා මට දුරින් වේවා යම් තාක් පිරිස ඉන්නවද ඒ හැමෝම මගේ අභිවෘද්ධියම කැමති වුණා. මගේ සැපේම කැමති වුණා. මේ සංසාර ගමන එනකොට උපදින තැන තමන් ළඟින් ඉන්න අයත් තමන්ට දුරින් ඉන්න අයත්. දැන් උන්වහන්සේ අපදාන පාළියේදී මෙහෙමයි කියන්නේ. ළඟ ඉන්න අයත් දුර ඉන්න අයත් මගේ දියුණුවම කැමති වුණා. මගේ සැපීම කැමති වුණා. ඒ කියන්නේ මේ සමාජයෙන් පීඩා තිබිලා නැහැ. සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට මේ බාහිර සමාජයෙන් පීඩා ඕනේ නැහැ. තමන්ගේ දියුණුවට සැපයට බාධා බාහිර සමාජයෙන් නෙවෙයි පවුලෙන් එන්නේ.
පවුලේ මිනිස්සු තමයි මේ ඒ මනුස්සයාගේ දියුණුවට වල කපන්නේ. පවුලේම මිනිස්සු තමයි ඒ මනුස්සයාට මේ දුක් විඳින්න වෙන විදිහට පරිසරය හදන්නේ. එහෙම ජීවිත කොච්චරවත් නැද්ද? කොච්චරවත් තියෙනවා. ඊළඟට සමහරට තමන්ගේ පවුලේ අය හොඳ වෙන්න පුළුවන්. බාහිර සමාජයෙන් හරි ප්‍රශ්න. රස්සාවක් කරන්න ගියාම ඒ රස්සාව කරන්න ගියපු තැන ඕන්න ඉන්නවා හතුරෙක්. ඒ රස්සාව කරන්න ගියපු තැන ඉන්නවා හිත රිදවන කෙනෙක්. ඔහොම ප්‍රශ්න කොච්චර තියෙනවද? පින් රැස් කරගන්න බැරි වෙච්ච නිසා පින්වතුනි. හොඳට පින් රැස් කරගත්තා නම් පිනේ විපාකේ තමයි. බාහිර සමාජයෙන්වත් තමන් සමීපයේ ඉන්න පවුලේ අයගෙන්වත් තමන්ට අයහපතක් වෙන්නේ. ඒ අය දියුණුවම පතනවා කියනවා. ඒ අය සැපේම පතනවා. 17 වෙනි විපාකයේ මට හොඳට භෝග සම්පත් යසස්ශ්‍රී ලැබිලා ඥාතින් පිරිවරාගෙන ඉන්න ලැබුණා. ඒ උපදින ජීවිතවල හොඳට සල්ලි තියෙනවා. හොඳට පිළිගැනීම තියෙනවා. යසස කියලා කිව්වේ පිළිගැනීමනේ. සමාජයේ පිළිගැනීම තියෙනවා. ඥාතින් පිරිවරාගෙන ඉන්න ලැබිලා තියෙනවා. හැබැයි මට ඒ කිසිවක් නිසා බය සන්ත්‍රාස තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් ඔහොම ලැබුණාම ඊළඟට තියෙන ප්‍රශ්නේ බයනේ. ඇයි හොඳ ධනවත් මිනිස්සුෙකුට හරි ප්‍රශ්නනේ. බය හට ගන්නවා. මරණ බයත් හට ගන්නවා. මේ වස්තුව තියෙන හින්දා මේව පැහැර ගන්න මාව මරාවිද කියලා. එහෙම ප්‍රශ්න තිබිලා නැහැ. 18 වෙනි විපාකයේ මේ සසර සැරිසරා ඉද්දී යම් යම් ಜಾතිවල මං උපදිද්දී දෙවිවරුත් ඇසුරු කළා. මිනිස්යෝත් ඇසුරු කළා. ඊළඟට අසුර ගාන්ධර්ව යක්ෂ රාක්ෂ කියන මේ අයගෙත් ඇසුර මට මේ සංසාර ගමනේ ලැබුණා. හැබැයි ඒ කිසිවෙක් මට අනතුරක් නම් කළේ නෑ. ඒ හැමෝම කළේ මාව ආරක්ෂා කරන එකයි. දැන් බලන්න අමනුස්ස ප්‍රශ්න කියලා කොච්චර තියෙනවද කියලා මිනිස්සුන්ට. අමනුස්ස ප්‍රශ්න, භූත ප්‍රශ්න, නොපෙනෙන ලෝකේ කියලානේ. එහෙම ප්‍රශ්න. නොපෙනෙන ලෝකෙම මිනිස්සුන්ට ප්‍රශ්න, පේන ලෝකෙමුත් ප්‍රශ්න. මේ සංසාර ගමන එනකොට එහෙම ප්‍රශ්න නැතුව එනවනම් ආරක්ෂාකාරීම සසර ගමනක එනවනම් හැමෝම තමන්ගේ සැපේ පතමින් එහෙම සසර ගමනක එනවනම් ඒකට පරිසරය හැදුවේ රැස් කරපු පිනයි. ඒ රැස් කරපු පින කොමක්ද? බෝධීන් වහන්සේගේ මළුව පිරිසිදු කිරීමයි. දෙව්ලොව මිනිස්ලොව ඔය විදිහට හොඳට යසස් ඇතිව ඉඳලා අවසානේච නිබ්බානං සිවම් පත්තං අනුත්තරං මම මේ අවසාන ආත්ම භාවයේ අනුත්තර ශාන්තිය වූ නිවනටත් පත් වුණා. ඒකත් රැස් කරපු පිනේ විපාකයයි. 20 වෙනි විපාකය මාර්ගඵලයන්ට පැමිණ ධ්‍යාන අභිඥා ආදියත් අනෙකුත් විශේෂ ගුණයනුත් උපදවාගෙන සියලු භවාග්‍ර සියලු සත්වයන් අතරින් අධික භාවයට අග්‍ර භාවයට පත්වන අනාශ්‍ර වූ අරහත්වයට පත් වෙලා මං සියලු කෙලෙස් ගිනි නිවා දැමුවා. රහතන් වහන්සේ බවට පත් වුණා. ඉතින් මේ තමයි පින්වතුනි බෝධීන් වහන්සේ පිදීමේ විපාකය. ඒ අපදාන පාළියේ බොහොම ලස්සන ගාථාවක් තියෙනවා. සම්බුද්ධ මුද්ධ සිත්වාන බෝධින් වා තස්ස සත්තුනෝ යෝ පුඤ්ඤං පසවේ පෝසෝ තස්ස කිං නාම දුර්ලභං. අනු බලන්නේ යර්ථේ. ඉතින් ඒ නිසා කරුණු ඔය විදිහට ඇති කල්හි යම් මේ නුවණැති පුරුෂයෙක් ශ්‍රී සම්බුද්ධත්වයේ ලද ශාස්ත්‍රූන් වහන්සේව හෝ සම්බෝධියට සෙවන දුන් බෝරජුන් හෝ මුල් කරගෙන යම් පිනක් කරගන්නවා නම් ඔහුට මේ ලෝකේ මොනවනම් දුර්ලභ වෙන්නද? ඔහුට මේ ලෝකේ කිසිවක් දුර්ලභ වෙන්නේ නැහැ. ඒ රැස් කරගත්ත පිනෙන් සංසාර ගමනේ සැපත් ලැබුවා කියනවා. අවසානයේ සැපයන් අතර අග්‍ර සැපේ වන අමෘත වූ නිර්වාණ සැපයත් ලැබුවා රැස් කරගත්ත පින නිසා. ඒ නිසා මේක බොහොම හොඳ ලස්සන විස්තරයක්. අපිට අපේ ජීවිතේ අපිටත් පින්වතුනි දැන් ඒකට අවස්ථාව ලැබිලානේ. බෝධීන් වහන්සේලා වැඩ ඉන්න
බෝධීන් වහන්සේලා බොහෝ සෙයින් වැඩ ඉන්න පූජනීය බෝධීන් වහන්සේලා වැඩ ඉන්න උතුම් ලංකා භූමියේනේ අපි උපන්නේ. මේ ලංකා භූමියේ වාහනයක යනකොට මේ පාරවල් අයිනේ කොච්චර අපට බෝධීන් වහන්සේලා දකින්න ලැබෙනවද? පින්වතුනි වාහනේ ඉඳලම වඳින්න. වාහනේ ඉඳලම අත් දෙක එකතු කරලා වන්දනා කරලා පින් කරගන්න. මොකද බෝධි වන්දනාව කියලා කියන්නේ ඒ වගේ ආශ්චර්යවත් පින් වැඩෙන එකක්. ඉතින් ওই විදිහට පින් දැස් කරගත්තා. පින් දැස් කරගෙන ওই ආනිසංස ඔක්කොම ලැබුවා. මේ ජීවිතේ කපිලවස්තුවේ උපන්නා. දැන් මේ රැස් කරගත්ත පිනේ විපාකේ හැටියට ඔහුගේ චවි වර්ණය කොහොම වෙන්න ඕනද? බොහොම ලස්සන රත්තරන් පාට රූපයක් තියෙන. රත්තරන් පාට රූපයක් තියෙන කෙනෙක් විදිහට උපන්න භාග්‍යතුන් වහන්සේගේ ඥාති. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ ඥාති නැන්දගේ පුතා විදිහට තමයි උපන්නේ. තිස්ස. නම තිස්ස. මේ තිස්ස බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ පැවිදි වුණාට පස්සේ ඉතින් ඒ પરම්පරාවම ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කරන්න පටන් ගත්තානේ. ශාක්‍යයන්ගේ මහා මුනීන්ද්‍ර කියලා වන්දනා කර කර. ඉතින් තිස්සත් මහාන වුණා. මහාන වෙනකොටත් තිස්සට දැන් මේ පින්ඩස් කරපු නිසා බලන්න මේ උසස් කුලයක උපන් නිසා තියෙන ලාභය. දැන් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශී. ශාක්‍ය වංශයේම උපන්න තිස්සත්. ශාක්‍ය වංශී පිරිසට ශාස්ත්‍රඥ වහන්සේ විශේෂයක් කළා ඥාතීන් නිසා. පැවිදි වෙන්න ආවොත් එහෙම පරිවාස කාලයක් ඉන්න ඕනේ ආපු ගම මහාන කරගන්නවා. එතකොට තිස්සටත් එහෙම තමයි පැවිද්ද ලැබුණේ. හැබැයි පැවිදි වුණාට පස්සේ තිස්සට වැරදුනා. පැවිදි වෙලා තමන් ශාක්‍ය කුලයේ කියලා මත් වුණා. තමන් සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ ඥාතිය කියලා මත් වුණා. මත් වෙලා දැන් අනිත් අයව වැඩි ගණන් ගන්නේ නැහැ. එකට ඉන්න භික්ෂුන් වහන්සේලාව. මත් වුණාම හැටිනේ. මාන්නේ හැටගත්තම හැටිනේ හිතනවනේ තමන් තමයි ලොකුම කෙනා කියලා. අනිත් භික්ෂුන්ව ගණන් ගන්නෑ. අනිත් භික්ෂුන්ට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බෑ. මෙයා හරි සැරයි. ඇඟට කඩාපයින්නවා. එතකොට මෙහෙම ටික දවසක් ගත වුණා. ගත වෙනකොට භික්ෂුන් වහන්සේලාත් අතෑරියේ නෑ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාත් සමහර වෙලාවට මේ තිස්ස භික්ෂුව සැර වචන වලින් බැනගෙන එනකොට ඇතැම් භික්ෂුන් වහන්සේලාට කේන්ති යනවා. කේන්ති යන ගියාම ඒ භික්ෂුන් වහන්සේලාත් හොඳ සැර වචනකින් බැනලා දානවා. දැන් ඔහොම සිද්ධි කීපයක් වෙලා තිස්ස තෙරුන් වහන්සේ දවසක් හරි දුකටපත් වුණා. දුකටපත් වෙලා හරීම දුකින් හිත අමාරුවෙන් කඳුළු වගුරුවමින් බුදුරජාණන් වහන්සේ ළඟට ආව අඬ. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ සමීපේ වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි පින්වත් තිස්ස මේ පැත්තකින් වාඩි වෙලා හරි දුකින් වගේ ඉන්නේ? හිත අමාරුවෙන් වගේ කඳුළු වගුරුවමින් මේ මොකෝ උනේ කියලා ඇහුවා. කිව්වා නේ ස්වාමීනි ඒක නෙන්න. මේ භික්ෂූන් වචන කියන වේවැලෙන් මට හරියට තැළුවනේ කිව්වා. මේ කිව්ව භික්ෂුන්ගෙන් හොඳට බැනුම් අහලා. හොඳ සැර වචන වලින් භික්ෂුන් වහන්සේලා බැනලා තිනවා. ඒ හින්දා තමයි කිව්ව වචන කියන වේවැලෙන් මට සැරට ගැහුවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් තිස්ස ඒක එහෙම නෙන්න. ඔබත් අනුන්ට කරන්නේ ඕකම නේද? නමුත් අනුන්ගේ වචන ඉවසන්ට ඔහෙට ශක්තියක් නෑ නේද කියලා ඇහුවා. හරියට තියෙනවා ඔය සමාජයේ තියෙන එකක් පින්වතුනි. අනුන්ගේ ඇඟට කඩාපයින් මිනිස්සු ඉන්නව නේද? අනුන්ගේ ඇඟට කඩාපයින් මිනිස්සු ගොඩ දෙනෙකුට කවුරු හරි Tamanට දොස් කිව්වොත් දරා ගන්න හයියක් නෑ. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ අනුන්ටත් ඔහොම නේද තිස්ස කළේ? ඔබ අනුන්ටත් පොඩ්ඩක් නැත්තම් වචන කියන වේවලින් තැළුව නේද? දැන් ඔබට අනුන් වචන කියනකොට ඉවසන්ට ශක්තියක් නෑ නේද? පින්වත් තිස්ස ශ්‍රද්ධාවෙන් ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙච්ච කෙනෙකුට ඔක ගැලපෙන්නේ. අනුන්ගේ හිත් පාරන වචන කියන එක ඔබට ගැලපෙන්නේ. ඊළඟට අනුන්ගේ වචන ඉවසන්ට බැරිකම ඔබට ගැලපෙන්නේ. ඔන්න ඒක මතක තියාගන්න.
අපි අපේ ජීවිතේ යහපත කැමති නම් පින්වතුනි අපෙන් නොවිය යුතු දේ තමයි අනුන්ගේ හිත් පාරන එක. දැන දැන අනුන්ගේ හිත් පාරන්න එපා. ඒක ඔබට ගැලපෙන්නේ. ඊළඟට අනුන් සැර වචන කියන්න පුළුවන්. ඒ සැර වචන නොයිවසා කිපිලා කලබල වෙන්න යන්න එපා. ඒකත් අපට ගැලපෙන්නේ. නමුත් තිස්ස ශ්‍රද්ධාවෙන්ම මේ ශාසනය පැවිදි වෙච්ච කෙනෙකුට ගැලපෙන දේ තමයි අනුන් උදෙසා යහපත් වචන කතා කිරීම. අනුන්ගේ හිත නිවෙන වචන කතා කරන්නට. ඊළඟට අනුන් සැරපරුස වචන කතා කරත් ඉවසීම. ප්‍රිය වචනයත් ඉවසීමත් කියන එක තමයි කිව්වා භික්ෂුවකට ගැලපෙන්නේ. ඉතින් මෙහෙම වදාරලා බුදුරජාණන් වහන්සේ ගාථා වදාලා කින්නු කුජ්ජසී මා කුජ්ජී අක්කෝධෝ තිස්සතේ වරං කෝදමාන මක්ඛ විනයත්තංහි තිස්ස බ්‍රහ්මචරියං වුස්සති. කේන්ති ගන්නේ මොනවටද? පින්වත් තිස්ස කේන්ති ගන්නට එපා. උතුම් වෙන්නේ කේන්ති නොගෙන ඉන්න එකමයි. පින්වත් තිස්ස මේ බඹසර ජීවිතේ තියෙන්නේ ක්‍රෝධය, මාන්නය, ගුණමකුකම ආදී දුරුගුණ දුරු කිරීම පිණිසමයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ තිස්ස තෙරුන් වහන්සේට එදා ඔහොම ධර්මයේ දේශනා කරලා සංසිඳෙව්වා. ක්‍රෝධ කරන්න එපා කිව්වා. ප්‍රිය වචනේ ඉවසීම වගේ දේවල් පුරුදු කරගන්න කිව්වා. ඉතින් ওই ධර්ම දේශනාව ඇහුවට පස්සේ තිස්ස තෙරුන් වහන්සේගේ හිත සංසිඳුණා. එදා ඉඳලා අර පරණ ක්‍රමයට ගිහිල්ලා නැහැ. ඒකේ භික්ෂූන්ට මේ සැර වචන වලින් කතා කරේ නැහැ. ඊළඟට ඉක්මනට ඇවිස්සුනෙත් නැහැ. ඔහොම කාලේ ගත වුණාට මේ ධර්මයේ හැසිරෙන්න අප්‍රමාදී වෙලා නැහැ. දවසක් දවල් කාලේ බුදුරජාන් වහන්සේ දකිනවා මේ තිස්ස තෙරුන් සැතපීලා ඉන්නවා. මුව විවර කරගෙන. දවල් කාලේ කුටිය ඇතුලේ මේ මුවත් විවර කරගෙන හොඳට ගොරවමින් සැතපීලා. බුදුරජාන් වහන්සේට සංවේගයක් උපන්නේ. ඇයි සංවේගය උපන්නේ පින්වතුනි? මේ අරහත්ත්වයට පින් තියෙන කෙනෙක්. සංසාර ගමනේ මහා පින් රැස් කරලා අරහත්ත්වයටම පින් තියෙන කෙනෙක් දැන් සැතපීලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ගාථාවක් වදාලා. සත්‍යා විය ඕ මට්ඨෝ ඩයිහ මානෝව මත්තකේ කාමරාග පහනාය සතු භික්ඛු පරිබ්බජේ. ආයුධයකින් පහර ලැබුණ කෙනෙක් වහ වහ බෙහෙත් හොයාගෙන යනවා වගේ. හිස ගිනිගත්ත කෙනෙක් වහ වහ ඒ ගිනි නිවන්න මහන්සි ගන්නවා වගේ භික්ෂුවත් ඊතා හොඳින් සිහිය පිහිටුවාගෙන මේ කාමරාගේ නැති කර දමන්නටයි මහන්සි වෙන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඒ ගාථාව වදාලේ බුදුරජාන් වහන්සේ ස්වර මාත්‍රේ විතරක් විහිදුවලා. ඒ කිව්වේ හඬ ඇහුණා. හරියට සංවේගයටපත් වුණා මේ තිස්ස තෙරුන් වහන්සේ. සංවේගයටපත් වෙලා දැන් උන්වහන්සේ කල්පනා කළා සාස්ෘණ වහන්සේ මාව දකිනවා. මං එන භාවනා කරන්න ඕන කියලා භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරන්න ගන්නකොට හරි අමාරුයි. පහසුවෙන් භාවනාව කරගන්න බැරුව ගියා. එතකොට මේ පැවිද්දට තියෙන හිත එපා වුණා කියනවා. එපා වෙලා බලන්න මේ අන්තිමට වෙලා තියෙනදී මේ භික්ෂුන් වහන්සේලා ළඟට ගිහින් කියනවා අනේ ආයස්මතුනි මధుරක ජාතෝ විය කායෝ. මගේ ඇඟත් නිකන් මහා බරට මට දැනෙන්නේ. දිසාපි මේන පක්ඛා යන්ති. මට දැන් මොකද්ද කරන්න ඕනේ කියලා වැටහෙන්නේ. ධම්මාපි මං නප්පටි බන්ති. මට ධර්මයක් තේරෙන්නෙත් නැහැ. තීන මිද්ධංච මේ චිත්තම් පරියාදාය තිට්ඨති. මට හරියට නිදිමත අලස බව දැනෙන්න ගන්නවා. අනවිරතෝච බ්‍රහ්මචර්යං චරාමි. මං කිසිම කැමැත්තකින් නෙවෙයි දැන් මේ ධර්මයේ හැසිරීම කරන්නේ. හෝතිච මේ ධම්මේසු විචිකිච්ඡා. මට ඉතින් දැන් ධර්මයේ ගැන ටිකක් සැකයි වගේ කියලා. ඉතින් ওই කාරණේ භික්ෂුන්ට කිව්වට පස්සේ
බුදුරජාණන් වහන්සේ මේ තිස්ස තෙරුන් වහන්සේව කැඳෙව්වා. කැඳවලා පින්වතුනි පංච උපාදානස්කන්ධය මුල් කරගෙන බොහොම ලස්සන ධර්මයක් තිස්ස තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ ධර්මය අහලා මේ ධර්මයේ ඔබට කියව ගන්න පුළුවන් මේ දේශනාව සංයුත්ත නිකාය 3 පොත් වහන්සේගේ මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙනවා. මේක දීර්ඝ දේශනාවක්. මේ දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකුත් අදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා තිස්ස මේ වගේ එකක් ඕක. පුරුෂයෝ දෙන්නෙක් ඉන්නවා. එක පුරුෂයෙක් මේ මාර්ගය අඳුන ගන්නට දක්ෂ නැහැ. හැබැයි අනික් එක්කෙනා මාර්ගය අඳුන ගන්නට දක්ෂයි. එතකොට අර මාර්ගය අඳුන ගන්නට දක්ෂ නැති පුරුෂයා මාර්ගය අඳුන ගන්නට දක්ෂ පුරුෂයාගෙන් පාර අහනවා. ඒකේ පාර දන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා. පාර දන්න මිනිස්සෙකුත් ඉන්නවා. පාර දන්නේ නැති මිනිසයා හරියට පාර දන්න මිනිසයාගෙන් ඇවිල්ලා පාර අහගන්නවා. එතකොට ඒ පාර දන්න මිනිසයා කියලා දෙනවා මෙන්න මේ විදිහට ඔය පාරේ යන්න. එහෙම යනකොට මේ දෙමන් හන්දියක් හම්බ වෙයි. ඒ දෙමන් හන්දියෙන් වම් පැත්ත අතහැරලා දාන්න. වම් පැත්තට යන්න එපා. දකුණු පැත්තේ යන්න. දකුණු පැත්තේ ටික දුරක් යනකොට ඝන කැලයක් දකින්න ලැබෙයි. ඒ ඝන කැලෙත් පහු කරා යන්න. එතනින් ටික දුරක් යනකොට ලොකු බෑවුමක් තියෙන මඩ වගුරක් දකින්න ලැබෙයි. ඒ මඩ වගුරත් පහු කරා යන්න. මඩ වගුර පහු කරගෙන ටික දුරක් යනකොට ගැඹුරු ප්‍රපාතයක් දකින්න ලැබෙයි. ওই ගැඹුරු ප්‍රපාතෙත් පහු කරගෙන ටික දුරක් යන්න. එතකොට ඔබට රමණීය වූ භූමි භාගයක් දැක ගන්නට ලැබෙයි කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා තිස්ස මම ওই කතාව ඔබට කිව්වේ උපමාවට. ওই කතන්දරේ අර්ථය මේකයි. තිස්ස මාර්ගය හඳුනා ගන්නට දක්ෂ පුරුෂයා කියලා යමෙකුට කිව්වනේ. ආන්නේ මාර්ගය දන්න පුරුෂයා තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඔන්න මතක තියාගන්න පින්වතුන්ලා. මාර්ගය හඳුනා ගන්නට දක්ෂ මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝවිදු කවුද? අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන මාර්ගය දන්න පුරුෂයාගෙන් පාර අහගන්නකොට ඒ පාරේ තිබුණානේ තිස්ස දෙමන් හන්දිය. දෙමන් හන්දිය කියලා කිව්වේ තිස්ස සැකයට ධර්මයේ සැකයි. ඒ තමයි දෙමන් හන්දිය. ඒ දෙමන් හන්දියෙන් වම් පැත්ත අත්හරින්න කියලා කිව්වනේ. වම් පැත්තේ පාර කියලා කිව්වේ තිස්ස මිත්‍යා වැඩපිළිවෙලට මිත්‍යා දෘෂ්ටියට කියන නමක්. මිත්‍යා මාර්ගය, මිත්‍යා දෘෂ්ටි, වැරදි අදහස්, වැරදි වචන, වැරදි මේ ක්‍රියා, වැරදි ආජීවය, ඊළඟට වැරදි වීරිය, වැරදි සමාධිය. මෙන්න මේ තමයි වම් පැත්ත. වම් පැත්ත අතහැරලම දාන්න කිව්වා වැරදි ඒවා. එතකොට වැරදි ඒවා අත්හැරියන යන්නේ කොයි පැත්තේද? හරි පාරේ. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන පාර තමයි දකුණු පැත්ත. ඒ දකුණු පැත්තේ යනකොට කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යනකොට ඝන වන ලැහැබක් හම්බ වෙනවා කියලා කිව්ව නේද තිස්ස? ඝන වන ලැහැබ කියලා කිව්වේ තිස්ස අවිද්‍යාවට කියන නමක්. ඒ ඝන වන ලැහැබ පහු කරගෙන යා යුතුයි. අවිද්‍යාව සිඳගෙන යා යුතුයි. ඊළඟට තිස්ස කිව්වනේ ලොකු බෑවුමක් එක්ක මඩ වගුරක් තියෙනවා කියලා. ඒ මඩ වගුර කියලා කිව්වේ කාමයට කියන නමක්. ලාමක වූ කාමයක් පහු කරගෙන යා යුත්තේය. ඊළඟට තිස්ස කිව්වනේ ගැඹුරු ප්‍රපාතයක් තියෙනවා කියලා. ගැඹුරු ප්‍රපාතය කියලා කිව්වේ ක්‍රෝධ උපායාසයට. ක්‍රෝධය කියලා කිව්වේ හරි ඉක්මනට ඇවිස්සින එක. උපායාස කියලා කිව්වේ එකට එක කරන එක. මේකට කියන නමක්. එතකොට ක්‍රෝධ උපායාසයත් අතහැරගෙන යා යුත්තේය. එතකොට මං කිව්වනේ තිස්ස රමණීය භූමියක් හම්බ වෙනවා කියලා.
ආන්ගේ රමණීය භූමිය තමයි අමා මහ නිවන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නිවනටම පාර කිව්වා. නිවනටම පාර කියලා හරිය ලස්සනයි පින්වතුනි. අභිරම තිස්ස ඔබ ශාසනය ඇලී ඉන්න. අභිරම තිස්ස ඔබ ශාසනය ඇලී ඉන්න. අහමෝ වාදේන මං ඔබට අවවාද කරන්නම්. අහම අනුග්‍රහේන මං අනුග්‍රහ කරන්නම්. අහම අනුශාසනීයා මං ඔබට අනුශාසනා කරන්නම්. ඉතින් තිස්ස තෙරුන් වහන්සේ ඔය ධර්මය අහලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිත අලවගෙන වාසය කළා. වීරිය කළා. ඔය පෙන්නපු පාරේම වීරියෙන් ගමන් කළා. නොබෝ කලකින්ම සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ අරහත්වයට පත්වෙච්චි රහතන් වහන්සේ අරහත්වේ සාක්ෂාත් කරලා පැවසූ ගාථාරත්නය තමයි තිස්ස තේර ගාථාව විදිහට සඳහන් වෙන්නේ. එය බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක් උපුටා කීමක්. ආයුධයකින් පහර ලැබුණ කෙනෙක් වහා බෙහෙත් සොයාගෙන යනවා වගේ. හිස ගිනිගත්තු කෙනෙක් වහා ඒ ගින්න නිවන්ට මහන්සි ගන්නවා වගේ. භික්ෂුව ඊතා හොඳින් සිහිය පිහිටුවාගෙන වාසය කරන්න ඕන මේ කාමරාගේ නැති කර දැමීම පිණිසයි කියන ගාථාව. ඉතින් පින්වතුනේ තිස්ස මහරහතන් වහන්සේ සංසාර ගමනේ බෝමලුවක් පිරිසිදු කරලා පින්පුරාගෙන ආපු ඒ උත්තමයන් වහන්සේ ওই විදිහට ගෞතම සාසනේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ බවට පත් වුණා. ඒ රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුණාද අපටත් ඒ අමා මහ නිවනේම නිවී සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ පළමුකොට සියලු දෙවියෝ සාදරයෙන් පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ දෙවියෝ අපට නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම බුදු සසුන තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දායකත්වයේ දරන පින්වත් දෙසිකා වික්‍රමසිංහ දියණිය ඇතුළු ඒ දෙමාපියන්ගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු එල්.ඩී.ජී. වික්‍රමසිංහ මුත්තණුවන්ට, රූපා වික්‍රමසිංහ මිත්තණියට, කුමාර් වික්‍රමසිංහ ලොකු තාත්තාට සහ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඇමරිකාවේ පදිංචි පින්වත් දෙසිකා වික්‍රමසිංහ දියණිය ඇතුළු ඒ දෙමාපියන්ටත් ධර්ම දානය සඳහා දායක වූ සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වතුන්ලා සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් එකලෙස අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.